නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්තුනේ, අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සිද්ධ කෙරෙන්නේ 16 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් අමාෂා ඉරංගී දුවට සෙත් ප්‍රාර්ථනා ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කරමින් නම්බර 68 කටුකුරුන්ද හේනගම යන ලිපිනේ පදිංචි ඒ දියණියගේ පවුලේ සෑම සියලු දෙනා අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මේ විදිහට සිදු කරනවා. ඒ දුව මේ වෙනකොට ජපානයේ ඉගෙනුම ලැබමින් සිටින්නේ. ඉතින් අද මේ ධර්මය අද පිංගතුල්ලා ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශනය වෙන ධර්ම දේශනාවක් විදිහට මේක සිද්ධ කරනකොට ලෝකේ බොහෝ දෙනෙකුට මේ බණපදය අහන්න ලැබෙනවා. මේ බණපදය අහලා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්න ලැබෙනවා. තරුණ වයසේ දුවක් තමන්ගේ ජීවිතේ ආරම්භ කරන්න ලකල හැස්ති වෙනකොට අවුරුදු 16 කියලා කියන්නේ භද්‍ර යෞවනයේනේ. භද්‍ර යෞවන වයසේ ඉන්න දුවකගේ උපන්දිනේට සෙත්පතමින් සිද්ධ කරන මේ දේශනාව මං හිතනවා ගොඩාක් වටීවි තරුණ දූලට. ඊළඟට තරුණ දූලා ඉන්න දෙමව්පියන්ට අද මේ කියා දෙන බණපදේ ගොඩාක් වටීවි. තරුණ නංගිලා ඉන්න අයියලාට අක්කලාට අද මේ බණපදේ ගොඩාක් වටීවි. තරුණ වයසේ ඉන්න කෙනෙකුගේ ජීවිතේ ගොඩාක්ම වැදගත් දෙයක් පින්වතුනි, ගොඩාක්ම වටින දෙයක් තමන්ගේ වැදගත්කම. විශේෂයෙන් තරුණියකට වැදගත්ම දෙයක් තරුණියකගේ ජීවිතේ අතිශයින්ම වටින දෙයක් මොකද්ද? තරුණියගේ වැදගත්කම කියන එක. සාමාන්‍යයෙන් ලෝකේ ගත්තාම මේ ජීවිතේ තරුණ අවදියෙන් පස්සේ එන්නේම පරිණත කාලවකවානුවක් නේ. පුංචි වයසේ මොනවා හරි වැරදි අඩුපාඩු වුණොත් එහෙම මිනිස්සු පවා කතා වෙනවා ඔය පොඩිකමනේ. නොදන්නකමනේ. ඔය නොදැනුවත්කමට පොඩිකමට වෙන වැරදිනේ කියලා මිනිස්සු කතා වෙන්නේ නැද්ද? පුංචි සංදිය කියන එක මිනිස්සු එක වචනකින් අත්හැරලා දානවා. හැබැයි තරුණ වයසට එළඹෙනකොට හැමෝගෙම අවධානය එයා ගැන යොමු වෙනවා. සාමාන්‍යයෙන් යම් ගමක යම් පෞල් සංස්ථාවක දුවෙක් හරි පුතෙක් හරි තරුණ වයසට එනකොට නේද හැමෝගෙම අවධානය එයා පැත්තට යොමු වෙන්නේ. තරුණ වයසට එනකොට අවධානය යොමු වෙනවා. ඒ තරුණ වයසෙන් පස්සේ එයාට ජීවිතේ ගත කරනකොට එතනින් එහාට බලපාන්නේ ඇත්තෙන්ම තරුණ කාලේ තියෙන වැදගත්කම. මොකද තරුණියක් ගත්තොත් එහෙම තරුණියගේ ජීවිතේ ඊට පස්සේ තියෙන්නේ වටිනාකම් සහිත පදවිනේ. අපි ඒවට පදවි කියනවනේ. ඔන්න තරුණියක් ඊට පස්සේ තරුණ වයස චූට්ටක් පහු වෙනකොටම බිරිඳ කියන පදවිය ලබනවා. වටින පදවිය.
ඊළඟට ලේලිය කියන පදවිය ලබනවා. වටින පදවිය. ඊළඟට අම්මා කියන පදවිය ලබනවා. ලෝකයේ අතිශයින්ම සුන්දර අතිශයින්ම වටිනා පදවිය. ඊට පස්සේ තරුණියක් තවත් වැඩි වියටපත් වෙනකන් හිටියොත් එහෙම තමත් වයසට යනකන් හිටියොත් එහෙම අම්මාවරුන්ගේ අම්මා වෙනවා. පියවරුන්ගේ අම්මා වෙනවනේ. ආච්චි අම්මා සීයා කියලා අපි කියන්නේ කාටද? අම්මාවරුන්ගේත් අම්මාවරු. පියවරුන්ගේත් පියවරු. ඒ තැන්වලට ජීවිතේ යනකොට ඒ පදවි හැම එකකටම වටිනාකමක් ලැබෙන්නේ තරුණ කාලේ වැදගත්කම රැකගෙන හිටියොත්. එනිසා ජීවිතේට ගොඩාක් වැදගත් ජීවිතේට ගොඩාක් වටින වයසක් තරුණ වයස කියලා කියන්නේ. තරුණියකගේ වැදගත්කම ගැන අද මම මේ උතුම් ධර්ම දේශනාවෙන් මේ හැම දිනාට අහන්න සලස්වන්න කල්පනා කළා. තරුණියකගේ වැදගත්කම රැක ගැනීම. තරුණිය හොඳට වැදගත්කම රැකගත්තොතින් ඒ තරුණියට අනාගතේ වටිනාකමක් මේකතු වෙනවා. ඇය මවක් වෙනකොට ඇය විසරදයි. ඇය බිරිඳක් විදිහට පතිකුලයට යනකොට ඇය විසරදයි. ඇය ලේලියක් බවට පත් වෙනකොට ඇය විසරදයි. ඇය මවකගේ මවක් වෙද්දී ඇය පියවරුන්ගේ මවක් වෙද්දී ඇය විසරදයි. බලන්න වැදගත් ආච්චි අම්මලා පෞල් සංස්ථාවට කතා කරනවා විසරදව. ඇයි උඹලා ඔහොම කරන්නේ? ආච්චි අම්මලා එහෙම කතා කරන්නේ නැද්ද? ඒ ආච්චි අම්මට විසරද බව ලැබෙන්නේ තමන්ගේ වැදගත්කම රැකගෙන හිටපු නිසා. තමන්ගේ වැදගත්කම රැකගන්න බැරි වෙච්ච කෙනෙක් සමාජයේ ඉහළට යනකොට අනෙක් මිනිස්සු මේ මිනිස්සයා ගැන කතා වෙනවා. වැඩක් නැහැ ওই මිනිස්සයා. ওই මිනිස්සයාගෙන් ඇති ප්‍රයෝජනෙ මොකද්ද? ඒ මිනිස්සයාව පෞල් සංස්ථාවෙනුත් කොන් කරලා දානවා. පෞල් සංස්ථාවේ කවුරුවක්වත් ගණන් ගන්නෑ. සමහරවිට ඇතැම් තාත්තලා නැද්ද දරුවෝ ගණන් ගන්න නැති. ඒ තාත්තම තමන්ගේ වැදගත්කම නසාගෙන. ඇතැම් අම්මලා නැද්ද දරුවෝ වැඩි ගණන් ගන්නේ නැති. ඒ අම්මාම තමන්ගේ වැදගත්කම නසාගෙන. ඒ නිසා අද මේ කියා දෙන බණපදය තරුණියකගේ වැදගත්කම ආරක්ෂා කරાવી. තරුණ කාලය කියන ඉතා කෙටි අවධිය. තරුණකම කියලා කියන්නේ ගොඩාක් දීර්ඝ කාලයක් නෙමෙයි. තරුණකම ඉතාම කෙටි කාලයකින් අහිමි වෙනවා. ඒ අහිමි යන ඉතා චූටි කාලය වැදගත් විදියට ආරක්ෂා කරගන්න මේ බණපදේ උදව් වෙයි. එහෙම ආරක්ෂා කර ගැනීම උදෙසා අද දින මේ ධර්මානුශාසනාවට මෙහෙම කියන්න පුළුවන්. තරුණියකගේ ජීවිතේ ලස්සන වෙන්න දෙන කණ්ණාඩියක්. තරුණියෝ හරියට ආසයි නේද කණ්ණාඩි වලට. කණ්ණාඩිය ළඟට යන තරුණියෝ හැමතිස්සෙම තමාව ලස්සනට තියාගන්න උපකාර කරගන්නව මොකද්ද? කණ්ණාඩිය. එයාට තව කවුරුත් කිව්වට සැකයි. එයා කොණ්ඩේ පීරලා අහනවා මේ විදිහ ලස්සනයිද? එතකොට කවුරු හරි කියනවා හරි ඔය ඇති. නමුත් ඇයට මදි. ඇය යනවා කණ්ණාඩිය ළඟට. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ආය අහන්න දෙයක් නැහැ. Tamanටම තමාව පේනවා. අද මේ කියා දෙන බණපදේ ආන් ඒ වගේ එකක්. Tamanට තමාව බලා ගන්න තියෙන කැඩපත. මේක දහම් කැඩපත. මේ දහම් කැඩපත අතට අරගෙන යමෙක් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කල්පනා කළොත් ඒ ජීවිතේ ලස්සන වෙන එක නවත්තන්න බෑ. ඒ ජීවිතේ බැබලෙන එක නවත්තන්න බෑ. ඒ ජීවිතේ වැදගත් වෙන එක නවත්තන්න බෑ. ඒ ජීවිතේ යම් අවධියක හොඳටම වෘද්ධ වෙලා මේ ලෝකෙන් ඇස් පියාගෙන යන්න දවසක් එනවාද? ආන් ඒ කාලවකවාන වෙනකොට ඒ ජීවිතේ සැනසුණු ජීවිතයක් බවට පත් වෙයි. පින්වතුනි අපි කාටත් මේ ගත කරමින් යන අවධිය ඔක්කොගෙම අවසානයක් තියෙනවනේ නේ. අපි නොදරුවෝ විදිහට හිටපු කාලයක් තිබුණා. අපි මේ ලපටි සන්ධියේ දුවලා පැනලා සැහැල්ලුවෙන් හිටපු කාලයක් තිබුණා. අපිට නොදැනීම තරුණ වයසට ආවා. දැන් මෙතන මේ බණ අහන පින්වතුන්ලා ඊළඟට මේ නිවෙස්වල ඉඳලා මේ දේශනාව අහගෙන ඉන්න පින්වතුන්ලා අතරේ ඇති තරුණ වයස් ගත වෙලා දැන් මේ වෙනකොට මැදි වයසේ ඉන්න අය.
මැදි වයසත් ඉවර වුණාට පස්සේ අපිට එනවා හොඳටම වෘද්ධ වෙච්චි කාලවකවානුව. ඊට පස්සේ අපිට මොකද ආයෙ එන්න තියෙන්නේ? මේ ලෝකෙන් යාම කියන එක. එතෙන්ටයි අපි මේ මිනිස්සු විදිහට හැමෝම යන්නේ. එතෙන්ට යනකොට අපිට තියෙන්නේ එකම එකයි. ඒ තමයි ආපසු හැරි බැලීම. අද මේ දහම් කැඩපත යමෙක් තමන්ගේ අතට අරගත්තොත් එයාගේ ජීවිතය ඇස් පියා ගන්න දවසට එයාට තීවි ලස්සනට බලන්න පුළුවන්. හිත සතුටින් බලන්න පුළුවන්. සැනසෙල්ලේ බලන්න පුළුවන් තමන්ගේම ජීවිත කතාවක්. ඔබ අහලා තියෙනවා විශාඛා ගැන. විශාඛා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ උපාසිකාවන් ගැන කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක්. ඔය විශාඛා අවුරුදු 16 ගෑනු ළමයා විදිහට ඉද්දි. විශාඛාගේ වයස එතකොට කීයද? අවුරුදු 16යි. දැන් අද මේ අමාෂා දුවගේත් වයස අවුරුදු 16යි. විශාඛා තමන්ගේ යෙහෙලියෝ 500ක් එක්ක යම්කිසි කටයුත්තකට ගිහිල්ලා මහපාරේ ප්‍රධාන වීදියේ එනවා. ඔය කාලේ වෙද්දී මිගාර කියන සිටු පරම්පරාවේ තරුණ පුතා, ඒ පුතාගේ නම පූර්ණවර්ධන කියන කුමාරයා. පූර්ණවර්ධන කුමාරයාට සුදුසු විදිහේ බිරිඳක්ව හොයනවා සේවකයෝ. සේවකයෝ නගරෙන් නගරයට ගිහිල්ලා පූර්ණවර්ධන කුමාරයාට හොඳ බිරිඳක්ව හොයනවා. ඒගොල්ලෝ බලන්නේ මොකද්ද? පූර්ණවර්ධන කුමාරයා ආසයි පංච කල්යාණයට. පූර්ණවර්ධන කුමාරයා කිව්වා අම්මා තාත්තට මම බඳිනවා නම් බඳින්නේ පංච කල්යාණීම තියෙන ගෑනු ළමෙක්. එතකොට අම්මයි තාත්තයි ඔන්න බාහිර රූප ලක්ෂණේ තෝරගත්තා පංච කල්යාණී. ඇත්තටම පින්වතුනි පංච කල්යාණී කියලා කියන්නේ මේ කාලේ දකින්න ලැබෙන එක නෙමෙයි. ඒ පංච කල්යාණී තියෙන්නේ අවුරුදු 100කට වඩා වැඩි ආයුෂ තියෙන මිනිසුන්ට. අද කාලේ පංච කල්යාණී නැත. ඒ කාලේ තිබුණා පංච කල්යාණී. ඒ පංච කල්යාණියම තිබ්බ කෙනෙක් තමයි විශාඛා. විශාඛාවව දකින්න ලැබුණ අර සේවක පිරිසට. හැබැයි පූර්ණවර්ධන කුමාරයා කියලා තිබුණා පංච කල්යාණි විතර තිබ්බට බෑ. එයාට තියෙන්න ඕන වැදගත්කම. බලන්න ඒ කාලේ අවුරුදු 20 වගේ තරුණයෝ තරුණියන් හොයලා තියෙන හැටි. පංච කල්යාණිය තියෙන්න ඕන ඊට වඩා තියෙන්න ඕන වැදගත්කම. දැන් අර සේවක පිරිසට බලා ගන්න විදිහක් නැහැ වැදගත්කම කියන එක. ඒ අය මේ පංච කල්යාණී තියෙන තරුණ දුව ගැන හොඳ අවධානයෙන් හිටියා. එක පාර ඒ වෙලාවේ මහා වරුසාවක් ඇද වැටුණා. අකල් වැස්සා. අකල් වැස්සට අර ගෑනු ළමයි ඔක්කොම ටික එක එක විදිහට කිචි කිචි ගාලා hina වෙවි දිව්වා. හෙවණකට. ඒ ළඟ තිබුණ පොඩි ශාලා කැල්ල. ඒ ශාලාව ඇතුළට මේගොල්ලෝ ඔක්කොම දිව්වා. හැබැයි විශාඛා හරියට හස්ති රාජිනියක් වගේ තනියම කිසි කලබලයක් නැතුව අර වැස්ස වහිනවා කියන එක ගැන වගක්වත් නැතුව තමන් යම් විදිහකට ශාන්සුන්ව ශාන්තව ආවද ඒ පිළිවෙලටම අර හෙවණ තියෙන තැනට යනකම් ගියා. ඒ යන ටිකට ඉතින් විශාඛාව සෑහෙන්න තිබුණා. අනිත් අය වගේ කලබලෙන් දිව්වේ නැහනේ. ඒ නිසා විශාඛා තෙමුණා. එතකොට අර අම්බලම ඇතුළේම ඒ ශාලාව ඇතුළේම ඉන්න අර සේවක පිරිස ඒගොල්ලෝ විශාඛාට චෝදනා කළා. කිසි ලැජ්ජාවක් නැති කාන්තාවක් ඔබ. ඊළඟට හරි කම්මැලි කාන්තාවක් ඔබ. මේ අනිත් ඔක්කොමලා ටික දුවගෙන පැනගෙන ආවා. වර්ෂාව ඇද හැලෙනකොට. ඇයි ඔබ විතරක් මේ වැස්සට තෙමෙනකන් හීන් සීරුවේ මෙතෙන්ට ආවේ? එතකොට ඇය කියනවා ඇය කිසිම කලබලයක් නැතුව කියනවා නෑ. ඒ මගේ කම්මැලිකම නොවේ. ඒ මගේ වැදගත්කමක් නැතිකමක් නෙවෙයි. මං කල්පනා කළේ මෙහෙමයි. සාමාන්‍යයෙන් දුවනකොට අශෝභන අය ඉන්නවා. දිවීම කියන එක ඇතැමුන්ට අශෝභනයි. කාටද දුවනවා කියන එක අශෝභන? රජ්ජුරුවන්ට දිවීම අශෝභනයි. සාමාන්‍යයෙන් සකලාභරණයෙන් සැරසිච්ච රජෙක් කොහොමද යන්න ඕනේ?
හීන් සීරුවේ යන්න ඕනනේ. දැන් බලන්න ওই පෙරහැරවල වල එහෙම අපිට දකින්න ලැබෙන්නේ නැද්ද පින්වතුනි? අර නිලමේ ඇඳුම ඇඳලා කට්ටිය යනවා. ඉතින් ඉස්සර රජවරු ඔහොමනේ හිටියේ. ඒ රජු සකලාභරණයෙන් සැරසලා ඉන්නකොට බැරි වෙලාවත් නිලමේ කෙනෙක් දිව්වොත් එහෙම ඒක කැතයිද ලස්සනයිද? ඒක කැතයි. එතකොට නිලමේ විදිහට ඇඳනනම් හීන් සීරුවේ යන්න ඕනේ. ඊළඟට සර්වාභරණයෙන් සැරසිච්චි හස්තියා දිව්වොත් අශෝභනයි. පෙරහැර යන ඇත කලබලුණු බලන්න කොච්චර අශෝභනද කියලා. ඊළඟට භික්ෂුව දිව්වොත් අශෝභනයි. දැන් අද පේනවනේ සමහරලාට මාධ්‍යවල පේනවා නේද භික්ෂුන් දුවනවා. සෝබනයිද අශෝභනයිද? අශෝභනයි. ඊළඟට කිව්වා තරුණිය ස්ත්‍රිය දිව්වොත් අශෝභනයි. ඇය කොයිතරම් කලබල අවස්ථාවක වුණත් ඇය දිව්වොත් ඒක හරි අශෝභනයි. ඒක පැහැදීම ඇති කරන දෙයක් නෙවෙයි. ඒක ප්‍රසාදේ ජනිත කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මං දිව්වේ නෑ. මම වැදගත් සිටු පවුලක තරුණ දුවක්. මට ඉන්නවා අම්මා කෙනෙක්. මට ඉන්නවා තාත්තා කෙනෙක්. ඒ අම්මා තාත්තට මං වැදගත් දුවක් වෙන්න ඕන. මට ඉන්නවා සහෝදරයෝ. ඒ සහෝදරයන්ට මං වැදගත් සහෝදරියක් වෙන්න ඕන. මට ඉන්නවා සහෝදරියෝ. ඒ සහෝදරියන්ට මං වැදගත් සහෝදරියක් වෙන්න ඕන. මට ඉන්නවා හොඳ පොහොසත් ධනවත් ඥාතීන්. ඒ ඥාතීන්ට මං වැදගත් තරුණ දුවක් වෙන්න ඕන. බලන්න පින්වතුනි හිතපු පරාසය. අද කාලේ නම් අවුරුදු 16ක තරුණියකට මෙච්චර දෙයක් වැටහෙයිදෝ කියලා හිතෙනවා. ඇයි හිතපු පරාසය? ඇයි කියනවා මගේ මිතුරියන්ට මං වැදගත් මිතුරියක් වෙන්න ඕන. මං ඒ නිසා සංසුන් ආවා. ඇත්තටම මේ සේවකයෝ ටික මේ ඇයත් එක්ක කතා කළේ ඇගේ වැදගත්කම පරීක්ෂා කරන්න. නැතුව පැහැදිලා නෙමෙයි. තව පැහැදුනා. ඊළඟට කියනවා ඈ විසාකා ඔබ දන්නවද? ආදරණීය අම්මා කෙනෙකුට ආදරණීය තාත්තා කෙනෙකුට දුවක් කියලා කියන්නේ වටින ඊටාම අගන ඉහළ වටිනාකමකින් යුක්තව අලෙවි කරන්න තියෙන භාණ්ඩයක් වගේ. ඉහළ වටිනාකමකින් යුක්තව අලෙවි කරන්න තියෙන භාණ්ඩය පරිස්සමට ඊටාම පරීක්ෂාකාරීව ඒ නිවැසියෝ රකින්නවා. එහෙම නැන්ද? ඊටා වටින භාණ්ඩයක් ගෙදරක ගොඩාක් පරිස්සමෙන් නේද වින්තුනේ තියන්නේ. ඇයි හේතුව? ඒක බැරි වෙලාවක් පළුද්දක් වුණොත් ඒක කැඩුනොත් ඒක හොඳ ගානකට මිල කරගන්න බැරුව යනවා. ඒ වගේ දුවක් කියලා කියන්නේ අම්මා තාත්තා දෙන්නෙක් ලස්සනට සරසලා වැදගත් විදිහට දෙන්න ඉන්න කෙනෙක්. ඒ දුවන්න ගිහිල්ලා අපි හිතමු වැටිලා කකුලක් ඇඹරුණා කියලා. ඇගේ වටිනාකම සම්පූර්ණයෙන්ම අඩු වෙන්නේ නැද්ද? අපි හිතමු වැටිලා ඒ දුවගේ දතක් කැඩුණා කියලා. ඒ දත කැඩෙනවා කියන එක ඈට සෑහෙන්න බලපාන්නේ නැද්ද? වැටෙනකොට මූණ වැදිලා මූණේ ලොකු කැලලක් හටගත්ත කියලා හිතමු. ඒ කැලල ඈට ලොකුවට ජීවිතේට බලපාන්නේ නැද්ද? බලපානවානේ. ඒ නිසා දුවක් විදිහට මං ආරක්ෂා වෙන්න ඕනේ. වැස්සට දුවන්න ගිහිල්ලා ලිස්සලා වැටෙන්න පුළුවන් කියලා හිතපු මම හිමීට සංසුන්ව ශාන්තව මෙතෙන් ආවා කිව්වා. එතකොට අර සේවක පිරිස තීරණය කළා අපේ පූර්ණවර්ධන කුමාරයා යම් ස්ත්‍රියාවක් හෙව්වාද මේ තමයි එයා. ආනොහොම තමයි විසාකාවව මිගාර කියන සිටු පරම්පරාවට තෝරගන්නේ. ඒ වෙලේම පණිවිඩය යවුවා කියනවා දූතයෝ අපිට අපේ සිටු පරම්පරාව බබළුවන්න පුළුවන් විදිහේ තරුණියක්ව හම්බ වුණා. ඇය මේ විදිහේ ගති ලක්ෂණ වලින් යුක්තයි. පංච කල්යාණීමුත් යුක්තයි කියලා. එතකොට බලන්න තරුණ වයසේ ගත කරන දුවකට ඔය මම මේ කියා දීපු කාරණා ටිකම කල්පනා කරගන්න පුළුවන් නම් එයාට කොච්චර ලස්සනට තමන්ගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන්ද? අද දූලා ගොඩාක් වෙලාවට පිඟුතුනේ එහෙම හිතන්නේ. අද දුවක් හරි අඩුයි හිතනවා.
අම්මා තාත්තා ගැන. දුවක් හැමතිස්සෙම හිතන්න ඕන. අම්මා තාත්තාගේ වැදගත්කම මා රැක්ක යුතුයි. දුවක් විතර නෙමෙයි මේක පුතිකුත් හිතන්න ඕන එක. නමුත් අද දුවකට මූලිකව මේ ධර්ම කතාව කරන නිසා මං දියණිවරු ගැන කියන්නේ. හිතන්න ඕන මං අම්මා තාත්තා දෙන්නෙකුට හොඳ දුවක් බවට පත් වෙන්න ඕන. මම්මට ගුරුහරුකම් කියා දෙන ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට හොඳ සිසු දැරිවියක් වෙන්න ඕන. මට ඉන්න සහෝදරයාට හොඳ සහෝදරියක් බවට පත් වෙන්න ඕන. මං මගේ වැඩිමහල් හෝ බාල හෝ සහෝදරියන්ට හොඳ වැදගත් සහෝදරියක් බවට පත් වෙන්න ඕන. මගේ දිහා ඥාතින් බලාගෙන ඉන්නවා. ඒ ඥාතින් ගොඩාක් වෙලාවට බලාගෙන ඉන්නේ ඔය සමීපතම හොඳම ඥාතින් සාමාන්‍යයෙන් තරුණ දුවක් දිහා බලාගෙන ඉන්නේ ඒ දුව ආරක්ෂා වෙනවා නම් හොඳයි කියලා. සමහරවිට ටිකක් අමුතු පහේ ඥාතින් නැද්ද පවුල් වල? ඕන තමන්ගේ දුවට වැරදුනා තරුණ වයසින්. ඊට පස්සේ ඥාතින් බලාගෙන ඉන්නේ අනිත් දුවලාටත් වරදිනකම්. එහෙම නැද්ද ඕන තරම් තියෙනවා මේ සමාජ ස්තරේ. එතකොට තරුණ දුවක් විශේෂයෙන් කල්පනා කරන්න ඕන. අපේ අම්මා තාත්තාගේ සුන්දර වැදගත්කම මම නිසා රැකෙනවා. මං ඒක රැකිනවා කියලා. මට මතකයි සමහර අවස්ථාවල අපේ ගම්වල සිද්ධ වෙලා තියෙනවා. ගෑනු ළමයි කල්ැතුව ගෙවල් වලට නොකියා සම්බන්ධතා හදාගෙන ගෙවල් වලින් චුට්ටක් විරුද්ධ වෙනකොට තනි තීරණ වලට එනවනේ. ඔන්න බලනකොට රැක නැහැ. එයා ගිහිල්ලා. එහෙම ප්‍රශ්න වෙනවනේ. ඒ ප්‍රශ්න වුණාට පස්සේ ඔන්න ගෙවල් වලට ඇවිල්ලා ඕක ඉතින් දවස් දෙකක් තුනක් ගමේ අය කතා වෙන එකක් බවට පත් වෙනවා. එතකොට අපි අහගෙන ඉඳලා තිනවා. ගමේ සමහර ගෑනු අය කියනවා ඌක ආරේ. ඔය සිද්ධිය උනේ ආරෙට. ඔය කෙල්ලගේ අම්මත් ඔහොමනේ. ඔය කෙල්ලගේ අම්මත් ඔහොමනේ විවාහයට ආවේ. ඔය යන්නේ ආරෙට. බලන්න එතකොට නොවැදගත්කම කියන එක පින්වතුනේ කොච්චරනම් මිනිස්සයා අතරේ කිලුටක් හදන්න පුළුවන් දෙයක්ද නේ? ඒ නිසා වැදගත්කම කියන එක නම් ජීවිතයක් ඇතුලේ අපි සතු හස්තසාර මාණික්කයක් රැක ගන්නවා වගේ රැකගත යුතු එක. ඒ රැක ගැනීම පිණිස එයා බලන්න ඕන පරලෝකෙන් මේ සමාජය තුළ ජීවත් වෙනකොට අනුන්ගෙන් තමන්ට යම්සේ නින්දාවක් අපහාසයක් අවලාදයක් ලැබෙනවද එහෙම දෙයක් නොලැබීම පිණිස මං කටයුතු කරන්න ඕන කියලා එයා සැරසෙන්න ඕන. ඒ සැරසීම කියන එක අපි සාමාන්‍යයෙන් බාහිරින් හැමතිස්සෙම කරගන්නවා. පාරකට බහින්න කලින් අපි ලස්සනට කොණ්ඩේ හදා ගන්නවා. ඇයි මේ කොණ්ඩේ හදාගන්නේ? බාහිර මිනිස්සුන්ට ඒක පේන නිසා. අපි සමහරවිට තරුණ දූලා විශේෂයෙන් මේකප් එකක් කරගන්නවා. ඇයි මේකප් කරන්නේ? බාහිරට පේන නිසා. අඳින ඇඳුම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඇයි සැලකිලිමත් වෙන්නේ? බාහිරට පේන නිසා. පළඳින ඔරලෝසුව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. බාහිරට පේන නිසා. දාන සෙරෙප්පු දෙක විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. බාහිරට පේන නිසා. හොඳට බලන්න බාහිරට පේන ඇඳුම් ටික ගැන, බාහිරට පේන විලාසය ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්නේ නැද්ද? දැන් අපි සාමාන්‍යයෙන් වන්න ඇතුළට අඳින ඇඳුම් තියෙනවානේ. අපි හිතමු තරුණයෙක් අඳිනවා බැනිහමක්. බැනිහමට උඩින් තමයි එයා ෂර්ට් එකක් හෝ ටී-ෂර්ට් එකක් ඇඳගන්නේ. බැනිහම ගැනද ගොඩක් සැලකිලිමත් වෙන්නේ? ෂර්ට් එක ටී-ෂර්ට් එක ගැනද? ෂර්ට් එක ටී-ෂර්ට් එක ගැන සැලකිලිමත් වෙනවා. සමහරට ඉරිච්චි බැනිහමක් ඇඳුලට අඳිනවනේ. බැනිහම ප්‍රශ්නයක් නැහැ. ඇයි බැනිහම එළියට පෙනෙන්නේ නැත? එනමුත් බාහිරට අඳින ඇඳුම පෙනෙන්නේ ඒකේ චූටි කහටක්වත් තියෙන්න එපා කියලා එයා සමහරලාට කන්‍යාඩි ගාව එහෙට මෙහෙට කැරකිලා ඕක බලා ගන්නවා. ආන්ගේ වගේ තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරය දිහා බලන්න. මං මගේ කායික ක්‍රියාවකින් නොවැදගත්කමක් හදාගන්නේ. මං කතා කරන වචන වලින් නොවැදගත්කමක් හදාගන්නේ. කොටිම මම මගේ ආකල්ප වලින්වත් නොවැදගත්කමක් හදාගන්නේ. ඒක මං
අනුන්ගෙන් නින්දාවක් නොලැබන විදිහට පාවිච්චි කරනවා. අන්න ඒක තමයි රැකවරණේ. ඒකට තමයි මං කිව්වේ දහම් කණ්ණාඩිය කියලා. ඒ දහම් කණ්ණාඩියේ ඔය කණ්ණාඩිය කෙනෙක් ළඟ තිබුණොත් එයා මේ ජීවිතේ හරි ලස්සනට වැදගත් විදිහට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන විදිහට හදා ගන්නවා. ඊළඟට ජීවිතයකට තියෙන්න ඕන පරලෝක බය. පරලෝක බය කියලා කියන්නේ පරලෝක ගමන මං කොයි විදිහට හදාගත යුතුද කියන එක. ඒකත් තරුණ වයසේ ඉඳලම හිතිය යුතු එකක්. ඇයි හේතුව තරුණ වයසේ පරලෝව යන්න සිද්ධ වෙන නිසා. සාමාන්‍ය මරණය කියන එක එන්නේ වයසට පළච්ච අයට විතරද? නෑ. අතිශයින්ම තරුණ වයසේ අයත් මේ ලෝකේ S2 පියාගන්නව අපට නොපෙනේද? ඕන තරම් පෙනේ. ඇතැම් වෙලාවට තරුණ පුතාලා ලස්සනට හැදීගෙන එනකොට අම්මා තාත්තා දෙන්නාගේ හිත ප්‍රසන්න භාවයට පත් වෙලා තියෙන කාලෙ වෙද්දි එයා අම්මා තාත්තට හිතුවක්කාර වෙනවා. සමහරවිට කිසි පරිස්සමක් නැතුව වේගින් බයික් වල යනවා. බලන්න ආරංචි වෙනවා. ඒ වේගෙන් බයික් එකේ ගියපු පුතා අනතුරකට ලක් වෙලා නැති වුණා. කොච්චර අම්මා තාත්තා දෙන්නෙකුගේ හදවතට වේදනාවක්දනේ. තරුණ දූලත් ජීවිතයට අඳුරු කරගන්නවා. මේ වැදගත්කම කියන හිතා ගන්න බැරුව ගියාම හරියට කල්පනා ශක්තියක් නැති තරුණ තරුණියෝ කටයුතු කරන විදිහ බලන්න. සමහරවිට අම්මට තාත්තට හොරෙන්ම ඔන්න මොකක් හරි සම්බන්ධතාවයක් පටන් ගන්නවා. දැන් අද කාලේ ඒවා පටන් ගන්න ඕන තරම් පසුබිම් හැදිලා තියෙනවනේ. අද කාලේ මේ ස්මාර්ට් දුරකථන ආදී මේවා පාවිච්චි කරනවා. සම්බන්ධතා හදා ගන්නවා අම්මලා තාත්තලා දන්නෙත් නෑ. සම්බන්ධතා කැඩෙනවා අම්මලා තාත්තලා දන්නෙත් නෑ. ඒවා ඔක්කොම අර හතරස් කොටුව ASCII හැංගිලා. අම්මලා තාත්තලාට ඒව මොකුත් හොයන්න බෑ. ඒක අවස්ථාවක මට මතකයි ඊටාම දුප්පත් නිවසක මට වීඩියෝ දකින්න ලැබුණා. පින්වතුන්ලත් දකින්න ඇති මම මේ කියන දේ රූපවාහිනී ප්‍රවෘත්ති වල මේවා පෙන්වුවා. දුප්පත් ගෙදරක් ජනේලවලට ඉටිරෙදි ගහලා තියෙන. හරියට කපරාරුවක්වත් කරපු නැති. වහලෙට නිකන් ඇස්බෙස්ටර් අර සීට් එක වහලා කුස්සි කෑල්ල කටුමැටියෙන් හදපු. ඒකට රකරන් වහපු ගෙදරක. ඒ ගෙදරම තියෙන ගැඹුරු ළිඳට අවුරුදු 16 දුව පැනලා. දුව ළිඳට පයින් වෙලාවේ අම්මත් ගෙදර නෑ තාත්තත් ගෙදර නෑ. තාත්තා හේනේ කටයුතු වලට ගිහිල්ලා අම්මා කුලී වැඩට ගිහිල්ලා. දුව සාමාන්‍යයෙන් පන්ති ගිහිල්ලා එන වෙලාව වෙනකන් අම්මා බලාගෙන හිටියා දුව ආවේ නෑ. දුව ආවේ නැති නිසා තාත්තට පණිවිඩයක් යවුවා තාම දුව ආවේ නෑ. අනේ පොඩ්ඩක් එන්න කියලා. එතකොට තාත්තා හේනේ වැඩේ පැත්තකින් තියලා මහ රාත්‍රියේම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා පන්තියේ තිබුණු දිහාට ගිහින් හොයලා දුව ගැන මොකද්ද උනේ කියලා හරියට හිතා ගන්න බැරි නිසා පොලිසියට පැමිණිල්ලක් දාලා. ඒ ඔක්කොම කරලා තාත්තා ගෙදර ඇවිල්ලා චූට්ටක් ඇහැපියා ගත්තා. උදේම පොලිසිය ඇවිල්ලා පොලිසිය පරීක්ෂා කරලා බලනකොට දුවගේ මිනිය තියෙනවා. ගෙදරම ළිඳේ. සාමාන්‍යයෙන් මේ මිනිස්සයා ඒ දුවගේ තාත්තා අඬනවා. ඒ මිනිස්සයාගේ වීඩියෝ පටේ මම දැක්කා. සාමාන්‍ය පින්වතුන්ලා දැකලා තියෙනව නේද? ලේසියෙන් අඬවන්න බැරි මිනිස්සු. හරි රළු මිනිස්සු, කටෝර මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සයාගේ ඇස් වලින් කඳුලක් ගන්න ලේසි නෑ. ඒ තරම් මේ මිනිස්සයා ගැහැට විඳලා හොඳටම ගැහැට මැද්දේ මේ හිර වෙච්ච වේලිච්ච චරිතය. මේ දුප්පත් තාත්තා එහෙම කෙනෙක්. හැබැයි ඒ තාත්තා උහුලගන්න බැරි වේදනාවකින් කෑ ගහලා අඬනවා. ඒ දුව සීදි විහානි කරගන්නේ ඒ දුවගේ පෙම්මතා ඇය විවත් කළා කියන දුකට. එතකොට ඇයට අමතක වුණා ඇයව මෙලොවට බිහි කරපු, ඇයව පෝෂණය කරපු, නොවිදිනා දුක් විඳ ඇයට සල්ලි හොයලා දීලා උගන්වපු
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamanට ආදරය කරමින් බලාගෙන ඉන්නවා කියන කෑට අමතක වුණා. මේ වැදගත්කම නැතුව ගියාම වෙන ප්‍රශ්න. ඇයි වටේ තවත් පිරිසක් ඈ කෙරෙහි ආදරෙන් බලාගෙන ඉන්නවා කියන කෑට අමතක වුණා. ඒක සැනකින් තීරණයකට එනවා. ඒ තීරණේ කී දිනෙකුගේ හදවත් වලට වේදනায় පැද්දුවද? ඊළඟට ඇයි ගන්න තීරණෙන් පස්සේ ඈ සමහරවිට ඒ තීරණයකට එන්නේ. ඔය සියදිවි හානි කරගන්න මිනිස්සු තීරණ වලට එන්නේ. සියදිවි හානි කරගන්නේ මේ ජීවිතේ මට එපා කියලා තමයි සියදිවි හානි කරගන්නේ. එයා මැරිච්ච ගමන් එයාට ආයෙ ලැබෙන්නේ මොකද්ද කියන්නේ? ජීවිතය. ජීවිතේ එපා කියලා සියදිවි හානි කරගන්නකොට යලි ලැබෙනවා ජීවිතය. ගොඩාක් වෙලාවට සියදිවි හානි කරගන්න කෙනෙක් දුගතියකමයි යන්නේ. හේතුව කෙලෙහි ගුණ නැතිවයි සියදිවි හානි කරගන්නේ. තමන්ව මෙලොවට ජනිත කරපු අම්මාට කෙලෙහි ගුණේ හිතාගන්න බැරුවයි මැරෙන්නේ. තමන්ව මෙලොවට දායාද කරපු පියාට කෙලෙහි ගුණේ හිතාගන්න බැරිවයි මැරෙන්නේ. කෙලෙහි ගුණ නැතුව මරණය උරුම කරගන්නකොට පරලොව ගොඩාක් වෙලාවට දුගතියයි. හරි අභාග්‍ය සම්පන්නයි. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න ඕන. පරලෝ බය. මම මේ ජීවිතේ ජීවත් වෙනකොට මං කරන කියන හිතන දේ මගේ පරලොවට බලපානවා කියන දැක්ම තිබුණොත් එහෙම එයා පරලොවත් හදා ගන්නවා හරි වැදගත් විදියට. පරලෝ ජීවිතේ කිසි දෝෂයක් උපදින්නේ නැති වෙන විදිහට තමන්ගේ ජීවිතේ ලස්සනට හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේකට වදාලා ඇස් දෙකම තිබීම කියලා. ඇතැම්මු මේ ලෝකේ දකින්නේ මේ ජීවිතේ දිනු කරගන්න පිළිවෙල විතරයි කියනවා. එහෙම මිනිස්සු අපිට දකින්න ලැබෙන්න ඕන තරන්නේ. ඔය බටහිර රටවල් වල මිනිස්සු ගැන එහෙම අපේ අය කතා වෙන්නේ. අපි තමයි කිසි දිනුවක් නැත්තේ බලන්න එපයි බටහිර රටවල්. ඒවා දිනු වෙන හැටි. මේ මිනිස්සුන්ගේ දිනුව. මිනිස්සු කතා වෙනවනේ. මේ මොකක් ගැනද කතා වෙන්නේ? බාහිර දිනුව. බාහිර දිනුව හදා ගැනීම කියලා කියන්නේ කෑසක්. ඒ කෑසක් විතරක් තිබුණොත් මිනිස්සෙක් සම්පූර්ණයිද අසම්පූර්ණයිද? අසම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ඇසක් තිබිය යුතුයි. ඒ තමයි තමාගේ පරලොව හදා ගැනීමේ ඇස. පරලොව යහපත හදා ගැනීමේ ඇස. ඒ පරලොව යහපත හදා ගැනීමේ ඇස තිබුණොත් එහෙම එයා තමන්ගේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, මානසික ක්‍රියාව පවක් බවට පත් වෙන්න නොදී, අකුසලයක් බවට පත් වෙන්න නොදී ලස්සනට රැක ගන්නවා. ඒ රැකගත්ත කෙනාට පරලෝක සම්බන්ධයෙන්ද බය නැත. එතකොට මෙලොවත් හදාගත්තා, පරලොවත් හදාගත්තා. ඕන ඔය දෙකම තරුණ වයසේ ඉඳලා හදන්න පටන් ගත්තොත් යම් ඒ දවසක මේ ජීවිතේ ඇස් පියාගන්න මොහොතක් පැමිණෙනවද? එයාගේ ජීවිතේට සැපයක්, සැනසුමක්, සුවයක් ඇතුවම ඇස් පියාගන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් හරි තිබ්බොත් චූටි හරි සැනසෙල්ලක් තියෙනවා. ගොඩාක් අයට ගත්තොත් එහෙම ওই දෙකම ඇත්තේ නැත. ඒ නිසා මිනිස්යන්ගේ ජීවිතේ ගොඩාක් වෙලාවට වින්තුනේ කොයි විදිහට ජීවිතේ ගත කළත් අන්තිම මොහොතට එනකොට හරි අවාසනාවන්තයි කියලායි අපිට මේ සමාජය දිහා බලනකොට කියන්න තියෙන්නේ. ඒ නිසා වැදගත්කම ආරක්ෂා කරගෙන තරුණයෙක් විදිහට, තරුණියක් විදිහට මේ කාලවකවානුව හොඳට ගත කළ යුතුයි කියන එක අද මේ බණපදේ අහන තරුණියෝ හැමදෙනා හොඳට හිතට අරගන්න. ඊළඟට තරුණ දුවකට, තරුණ පුතෙකුට අවවාද අනුශාසනා කරන යම්කිසි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, එහෙම නැත්නම් යම්කිසි ගුරු මෑණි කෙනෙක්, ගුරු පිය කෙනෙක්, එහෙම නැත්නම් යම් සහෝදරයෙක්, සහෝදරියෙක්, ඥාතියෙක් හොඳට මේ කියන කාරණා ගැන හිතට අදහසක් අරගන්න. අරගෙන තමන්ගේ ඒ ඥාතියාගේ මෙලොව පරලොව දෙලොවම රැකෙන විදිහට අවවාද අනුශාසනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාගේ ජීවිතයට ලබා දීපු වටිනාකම අන්න එහෙම එකක්. ඒක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ සෙවන්දුවර දෙවුරන් විහෙරේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට පැමිණෙනවා පසේනදී කෝසල මහා රජුරු. රජුරු භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කර කර ඉද්දී සේවකෙක් රජුරුව ළඟට ඇවිල්ලා රජුරවන්ට පේන්න හිටගත්තා. ඉතින් රජුරුව කතාව නවත්තලා සේවකගෙන් අහනවා ඇයි කියලා. ඉතින් සේවකයා රජුරුව ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා කිව්වා
දේවයිනි මල්ලිකා බිසව දියණියක් බිහි කළා කිව්වා. මල්ලිකා කියලා කියන්නේ අග බිසව. අග බිසව දියණියක් බිහි කළා කියලා රජුරවන්ට පණිවිඩේ මේ සේවකයා කිව්වා. පණිවිඩේ කියපු ගමන් මේක භාග්‍යතුන් වහන්සේට ඇහුණා. කියපු ගමන් රජුරවන්ගේ මූණ අඳුරුණා. රජුරවන්ගේ තිබුණා නම් යම් ප්‍රසන්න භාවයක් ඒක නැතුව ගියා. මොකද ඔය රජවරු එච්චර කැමති නැහැ දූලා උපදිනවට. හේතුව මොකෝ? රාජ පරම්පරාව පවත්වාගෙන යනකොට දුවකට වඩා වටින්නේ පුතේ. රජුරවන්ට දියණියක් උපන්නා කියන කාරණේ සතුටක් ඇති කළේ නැහැ. එතකොටම භාග්‍යතුන් වහන්සේ වදාලා ඉති හිපි ඒකච්චියා සෙය්‍යා පෝස ජනාධිප මහරජතුමනි ওই විදිහට හිතන්න එපා. ඇතෙන් කාන්තාවෝ ඉන්නවා. ඒ කාන්තාව පුරුෂයන්ට වඩා ශ්‍රේෂ්ඨ භාවයටපත් වෙනවා. ඒ නිසා රජතුමනි ඔය උපන් දියණියව ආදරෙන් පෝෂණය කළ මැනව මේ දහවිනී සීලවතී සස්සු දේවා පතිබ්බත ඇතෙන් කාන්තාව හරි ඥාන සම්පන්නයි. එවදු කාන්තාවක් ගෙදරක උපන්නොත් එහෙම ඥාන සම්පන්න කාන්තාවක් ඇය දුවක් විදිහට ඒ ගෙදර ඉද්දී ඇගේ මුළු පවුලටම ඈ නිසා සිත සැලසෙනවා. එහෙම දූලා නැද්ද? සමහර දූලා ඉන්නවා පිටුතුනේ පවුල්වල. ඒ අම්මලා තාත්තලා අපිත් එක්ක කතා කරනකොට කියනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ දුවක් නෙවෙයි මේ අපේ පවුලට අම්මා කෙනෙක්. අදටත් එහෙම කියනවා. අපිට පොඩ්ඩක් අසනීපයක් අපහසුයක් හැදුනත් මේ දුවට ස්වාමීන් වහන්සේ කරන්න බැරි වැඩක් නැහැ. සමහර අම්මලා අපිත් එක්ක එහෙම කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අපි කරන කියන කටයුතු ගැන මේ දුව පුදුම විදියට හොයලා බලලා වැඩ කරන්නේ. අසවල් දේ කරාපන් කියලා කියන්න දෙයක් මේ දුව තියන්නේ. එහෙම කියන අම්මලා ඉන්නවා අපිත් එක්ක අදටත්. ඉතින් මම කල්පනා කළා මේ භාග්‍යතුන් වහන්සේගේ දහම් පද කොච්චර සත්‍යයක්ද කියලා. අදටත් අපිට එහෙම අහන්න ලැබෙනවා. ඥානවන්ත දුවක් ගෙදරක හිටියොත් ඒ දුව නිසා ඒ ගෙදර බබලනවා. ඥානවන්ත ලේලියක් පවුලකට ගියොත් එහෙම ඒ ලේලිය නිසා ඒ පවුල බබලනවා. ඥානවන්ත අම්මා කෙනෙකුට දරු පැටව ලැබෙනකොට ඒ දරු පැටවුන්ගේ ජීවිතේ ඥානවන්ත අම්මා නිසා බබලනවා. ඥානවන්ත ආච්චි කෙනෙක් ගෙදරක හිටියොත් එහෙම ඒ ආච්චි අම්මා නිසා සමහරවිට පරම්පරාවම බබලනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා ඇතෙන් කාන්තාව හරි ඥානවන්තයි, හරි සීල ගෞරවයෙන් යුක්තයි, නෑදෑයන්ට දෙවියන්ට වගේ සලකනවා. ඊළඟට පතිව්‍රතා ධර්මය හොඳට රකින්නවා. පතිව්‍රතා කියලා කියන්නේ මොකද්ද? පිරිසිදුකම. පතිව්‍රතා කියලා කියන්නේ පිරිසිදුකම. තරුණ දුවක් තරුණ කාලේම රැක ගන්න ඕන එක පිරිසිදුකම. ඇය විවාහපත් වෙනකොට ඇය ගාව තියෙන්න ඕන හොඳටම රැකගත්ත පිරිසිදුකම. ඇය බිරිඳක් බවට පත් වුණාට පස්සේ ඇය රකින්න ඕන තමන්ගේ පුරුෂයා කෙරෙහි විශේෂයෙන් පිරිසිදුකම. තමන්ගේ නැන්දනීය සම්බන්ධයෙන් ඊළඟට තමන්ගේ මාමණ්ඩිය සම්බන්ධයෙන් සේවකකාරකාදීන් සම්බන්ධයෙන් ඇය හැමතිස්සෙම හිතන්න ඕන. සාමාන්‍යයෙන් පුරුෂයෙකුට වඩා ස්ත්‍රියාවක් ගොඩාක් හිතිය යුතු දෙයක් නෙමෙයි ඔය පිරිසිදුකම කියන එක. පිරිසිදුකම කියලා මම මේ අදහස් කරන්නේ මොකද්ද? එයාගේ චරිතය පිරිසිදුකම. චරිතය පිරිසිදුකම කොච්චර හිතන්න ඕනද? ඇත්තටම මේ මල්ලිකා බිසව පිංගුතුනේ පසේ නදී කෝසල රජුරුව විවාහ කරගන්න කල්පනා කළේ ඇගේ තිබුණු චරිතේ වැදගත්කම නිසා. මල්ලිකා කියලා කියන්නේ කැත බිසව. ලස්සන නැහැ. මල්ලිකාගේ රූපේ ලස්සන නැහැ. ඒක හොඳට තේරෙනවා බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මල්ලිකා දවසක් අහනවා ස්වාමීනි ඇතැන් කාන්තාවන්ව දකින්න ලැබෙනවා. ඒ කාන්තාව හරි පිළිගැනීමෙන් යුක්තයි. හරි ප්‍රසිද්ධයි. සම්භාවනීයයි. ඊළඟට ස්වාමීනි සල්ලිත් හොඳට තියෙනවා. හරි ඉසුරුමත්. ඒ වුණාට ස්වාමීනි රූපේ කැතයි. ඇයි ස්වාමීනි කාන්තාවන්ට මෙහෙම වෙන්නේ කියලා ඇහුවා. එතකොට මල්ලිකාට තිබුණ ප්‍රශ්නේනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මල්ලිකා කාන්තාවන්ට ඔහොම වෙන්න හේතුව ඒ කාන්තාව අතීතයේ සසරේ ගරු කළ යුත්තන්ට ගරු කරලා තියෙනවා. ගරු කළ යුත්තන්ට ගරු කරපු නිසා ඈ සම්භාවනීය චරිතයක් බවට පත් වෙනවා. ඊළඟට ඈ කාටවත් ඉරිසියාකාරකම් කරලා නැහැ. ඈ අනුන්ගේ දියුණුව පතලා
මිනිස්සු ඉස්සරහට යනවා දකින්නකොට හදවතින් ආශිර්වාද කරලා. ඒ නිසා ඇයට හරියනවා. ඇයට වරදින්නේ නැහැ. ඊළඟට ඇය තමන්ගේ ජීවිතය ගත කරනකොට පුළුවන් විදිහට දන් දීලා. ඇය දාන දීපු නිසා ඇයට නැති බැරිකම් නැහැ. ඇයට හොඳ භෝග සම්පත් තියෙනවා. ඒ වුණාට මල්ලිකා ඇයට බැරි වෙලා මෙත්සිත වඩන්න. ඇය හරියට කේන්තියෙන් ඉඳලා පොඩි දෙයටත් තරහ අරගෙන ඇගේ කේන්තිය, ඇගේ මෛත්‍රිය නැතිකම ඇගේ රූපේ කැත කරනවා. ඒක ඉතින් අදට මේ සාමාන්‍යයෙන් මේ වර්තමාන ජීවත් වෙනකොටත් එහෙම නැද්ද? සාමාන්‍යයෙන් කෙනෙක් අපි හිතමු සුදු ලස්සන තරුණියක් ඉන්නවා කියලා. ඒ තරුණිය මෛත්‍රියෙන් ඉද්දීද ලස්සන කේන්ති ගියහමද? මෛත්‍රියෙන් ඉද්දී ලස්සනනේ. කේන්ති ගියපු ගමන් ඒ ලස්සන මොහොතකට හරි නැතුව යන්නේ නැද්ද? මොහොතකට හෝ නැතුව යනවා. එතකොට මල්ලිකා කියනවා අනේ ස්වාමීනි මම එහෙනම් මගේ ජීවිතේ අතීතේ කරපු දේවල් තියෙනවා ගොඩක් ලස්සන දේවල්. ස්වාමීනි මං ඉරිසියා කරලා නැහැ. ස්වාමීනි මං ගරු කරයුත්තන්ට ගරු කරලා. ස්වාමීනි මං දානෙත් පූජා කරලා. මං ස්වාමීනි ඒ ටිකත් පුරුදු කරනවා. හැබැයි ස්වාමීනි මට බැරි වෙලා මෛත්‍රිය වඩන්න. මං අද ඉඳලා හොඳට මෛත්‍රිය වඩනවා. ඒතර මල්ලිකා එහෙම කෙනෙක්. එහෙව් කැත මල්ලිකාව ඇයි රජ්ජුරුව අගබිසෝ බවට පත් කරගත්තේ? රජ්ජුරුව දවසක් උඩුමහලේ ඉන්නවා. මාලිගාවේ. ඒ උඩුමහලේ ඉද්දී ඔය මල්ලිකා එවෙනකොට විවාහ වෙලා නැහැ. ඇය පාරේ යනවා. ඇය පාරේ යද්දී ඇයට එකපාරම මේ මූත්‍රා කරන්න අපහසුතාවයක් හටගත්තා. එතකොට මේ වෙලාවේ පාර සම්පූර්ණයෙන්ම පාළුයි. රජුරුව ඈතට වෙලා තමයි ඇය දිහා බලාගෙන ඉන්නේ. ඇයට පේන්නේ නැහැ රජුරුව ඉන්න තැන. ඇය වටපිට බැලුවා. හොඳට එබිලා බැලුවා පාරේ එහා පැත්තෙන් හෝ මෙහා පැත්තෙන් කවුරු හරි එනවද? එහෙම එනවා පේන්නේ නැහැ. ඇය පාරින් පුළුවන් තරම් අයිනට වුණා. අයිනට වෙලා බිම වාඩි වුණා. වාඩි වෙලා තමන් ඇඳගෙන හිටපු ගවුම සම්පූර්ණයෙන්ම වටේට විසිරුවලා ඒ ගවුමින් තමන්ගේ ශරීරයේ කිසිම අංගයක් පේන්නේ නැති වෙන විදිහට වහගත්තා. වහගෙන ඇය මූත්‍රා කළා. මූත්‍රා කරලා ඇය ඉක්මනින් එතනින් නැගිටලා ඉක්මනින් පිටත් වෙලා ගියා. ඇය සාමාන්‍යයෙන් මූත්‍රා කරපු තැන පොඩ්ඩක්වත් ප්‍රමාද වුණේ නැහැ. ඉක්මනින් නැගිට්ටා. ඉක්මනින් පිටත් වෙලා ගියා. රාජ්‍යරුවන්ට හරි ප්‍රසාදයක් හටගත්තා. වැදගත් කාන්තාව. තමන්ගේ වැදගත්කම මිනිස්සු සාමාන්‍යයෙන් නැති තැන පවා ඇය රැකගත්තා. ඇය මගේ බිසෝවරු අතරේ ප්‍රධාන කෙනා වෙන්න සුදුසුයි. එහෙම තමයි රජුරුව මල්ලිකා බිසෝව තමන්ගේ මාලිගාවට කැඳගන්නේ. බලන්න වැදගත්කම කියන එක රජෙකුගේ මහේෂිකාව බවට පත් වෙන්න හේතු වුණා. ඉතින් ඒ නිසා මේ වැදගත්කම කියන එක ආරක්ෂා කර ගැනීම මම හිතනවා ස්ත්‍රියාවක් විදිහට ජීවිතේ ලැබපු කෙනෙක් ගොඩාක් කල්පනා කළ යුතු එකක්. ලෞතර බුදුරජාන් වහන්සේ රජුරවන්ට කියනවා තස්සායෝ ජායති පෝසෝ සූරෝ හෝති දිසම්පති දිශාවන්ට අධිපති වූ රජතුමනි ඒ බඳු ස්ත්‍රියකට බැරි වෙලාවත් පුත්රුවණක් උපන්නොත් එහෙම ඒ දරුවා අති දක්ෂයෙක් වෙනවා. ඒ බඳු ස්ත්‍රියගේ පුතාට බොහෝ දෙනෙක්ව යටපත් කරගෙන මහා රාජානුශාසනාවක් කරන්න පුළුවන්කම පවා ලැබෙනවා. ඒ කිව්වේ මොකද්ද? පින්වන්ත මවකගේ කුසෙන් තමයි පින්වන්ත දරුවෙක් එළියට එන්නේ. දැන් බලන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ උපත ලබන්නේ මහා මායා බිසෝන් වහන්සේ කුසින්. ඔබ දන්නවද මහා මායා බිසව කියලා කියන්නේ බඹසර සිඳගෙන නැහැ. ඇය විවාහයට පත් වෙනකම්ම කුමරි බඹසර කිලිටි කරගෙන නැහැ. කිසිදු ලිංගික ක්‍රියාවලියක ඇය යෙදිලා නැහැ. හරි පිරිසුදු කාන්තාවක්. ඇය විවාහපත් වෙච්ච ගමන් ඇය තමන්ගේ ස්වාමියාට මුළු හදවතම පිදුවා. ස්වාමියාගෙන් තොරව වෙන පුරුෂයෙක් ගැන හිතුවිල්ලක්වත් ඇය උපතලා නැහැ. එතකොට බෝධිසත්වයන් වහන්සේ නමකට ජන්මේ දුන්නේ එහෙම අම්ම කෙනෙක්. ඊළඟට ඔබ දන්නවා මේ ලංකාවේ එක්සත් කරපු දුටුගැමුණු මහා නරේන්ද්‍රයා.
ඒ දුටුගැමුණු මහා නරේන්ද්‍රයා කියන වීරෝදාර රජුරවන්ට ජන්මය දුන්නේ විහාර මහා දේවිය කියන මහා වීරෝදාර කාන්තාව. ඒ බඳු අම්මා කෙනෙක් නොහිටියා නම් අර වගේ වීරෝදාර පුතෙක් කොහොම බිහි වෙන්නද? ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ওই කාරණාව වදාළට පස්සේ හරියට සතුටටපත් වුණා රජුරු. රජුරු තීරණය කළා එසේනම් මගේ දුවව මම පුතෙක් පෝෂණය කරන්නේ යන්සේද ආන් හිම පෝෂණය කළ යුතුයි. ඒ නිසා මේ කියා දීපු හොඳ අර්ථයන් ටික තමන්ගේ හදවත් වලට පිංගුතුනි කාවද්ද ගන්න. මේ කියා දීපු කාරණා තමන්ගේ හිත ඇතුලේ හොඳට තැම්පත් කරගන්න. ඔබට පුළුවන් ඔබේ ජීවිතෙත් බබළුවාගෙන තව බොහෝ දෙනෙකුගේ ජීවිතයකටත් ආලෝකයක් දෙන්න. මේක මම තරුණියකට මුල් කරගෙන දහම් පදේ කිව්වට මේක තරුණ තරුණියන් බාල මහලු සෑම සියලු දෙනාට තමන්ගේ ජීවිතයට බොහෝ දේ එකතු කරගන්න පුළුවන්. විශාඛාව දීග දෙනකොට විවාහ වෙන විශාඛාට තාත්තා අවවාද 10ක් කළා. තාත්තා තමයි ධනංජය සිටුතුමා. ධනංජය සිටුතුමා දුවට කියනවා දුවේ උඹ ඒ ගෙදරට ගියාට පස්සේ උඹ මගේ වැදගත්කම රකින්න ඕන. ඒ වැදගත්කම රැකීම උදෙසා මේ අවවාද 10 හොඳට තේරුම් අරන් හිතේ තියාගන්න කිව්වා. මොනවාද අවවාද 10? දුවේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා. දුවේ පිට ගිනි ගේ ඇතුළට ගන්න එපා. දුවේ දෙන කෙනාට විතරක් දීපන්. හතරවෙනි එක නොදෙන කෙනාට දෙන්න එපා. දෙන කෙනාට නොදෙන කෙනාටත් දීපන්. පස්වෙනි අවවාදය. ඊළඟට කිව්වා දුවේ ඔබ ඒ ගෙදරට ගියාට පස්සේ සුවසේ ඉන්න ඕන. ඒ ගෙදරට ගියාට පස්සේ සුවසේ ආහාර ගන්න ඕන. ඒ ගෙදරට ගියාට පස්සේ ඔබ සුවසේ නිදා ගන්න ඕන. ඊළඟට ඔබ ගින්න අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. ඊළඟට දුවේ එහෙ ගියාට පස්සේ ඔබ ඇතුළුගේ දෙවියන්ව පුදපන්. ඔන්න ඔය තමයි අවවාද 10. දැන් මේ අවවාද 10 එකපාර තේරෙනවද? සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැබැයි විශාකට තේරුණා. විශාකා මේ මොහොතේම තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා තාත්තේ මම මේ අවවාද ටික ඉස්මුදුරින් පිළිගන්නවා. ධනංජය සිටුවරයා ඔය අවවාද කරනකොට මාමණ්ඩි ඕක අහගෙන හිටියා. මාමණ්ඩි තමයි මිගාර සිටුතුමා. මිගාර සිටුතුමා ඕක අහගෙන හිටියා. ඒ පුදුම කතා ටිකක් කිව්වේ. සිටුතුමාට තේරුන්නේ නැහැ. ඕක තේරුම් ගන්න තැන ආවේ මෙහිමයි. විශාකා මිගාර සිටු පවුලට ගිහිල්ලා ලේලිය බවට පත් වුණාට පස්සේ හිතාගන්න බැරි තරම් පුදුම වැදගත් ගති ලක්ෂණයකට. දවසක් මාමණ්ඩි පුටුවේ වාඩි වෙලා ඉන්නකොට විශාකා ළඟට ආවා. ඒ කාලේ පායන කාලේ. මාමණ්ඩිට බත පිළියෙල කළා. බත පිළියෙල කළා ඔහු අනුභව කරන්න ලැහැත් වෙනකොට විශාකා මාමණ්ඩිට කියනවා පරිසරයේ රස්නේ නිසා මම පවන් සලන්නද කියලා ඇහුවා. එතකොට කිව්වා දුවේ පවන් සලන්න කිව්වා. එතකොට මේ විසාකාව දැන් පවන් සලනවා මාමණ්ඩිට. මාමණ්ඩිට පවන් සලමින් ඉද්දී එක භික්ෂුන් වහන්සේ නමක් මේ මිගාර සිටු ගෙදරට පිණ්ඩපාත වැඩියා. මේ මිගාර සිටු ගෙදර කියලා කියන්නේ අන්‍ය ආගමික. භික්ෂුන්ව ගණන් ගන්නෑ. සිටුතුමා භික්ෂුව දිහා බලන්නේවත් නැතුව අනුභව කරනවා. අර භික්ෂුන් වහන්සේ පාත්‍රය තියාගෙන චූටි වෙලාවක් නැවතුණා. එතකොට විශාකා කිසි කලබලයක් නැතුව අර ස්වාමීන් වහන්සේට ඇහෙන විදිහට එතකොට මාමණ්ඩිටත් ඇහෙනවනේ. ඇහෙන විදිහට කිව්වා ස්වාමීනි මේ ගෙදර කට්ටිය අනුභව කරන්නේ පිළුණු වෙච්චි ආහාර. ඔබ වහන්සේ වැඩම කරන්න කිව්වා. එතකොට සිටු පරම්පරාවට ගෞරවයක්ද අගෞරවයක්ද? අර සිටුවරයාගේ සර්වාංගයටම දාඩිය දැම්මා. මේ කෙල්ල මට කියපු කතාව පිළිණු වෙච්ච ආහාර අනුභව කරනවා. ඒ වෙලේම එයාව ගෙදරින් පන්නන්න කල්පනා කළා. සිටු මන්දිරවල එහෙම ওই වගේ ප්‍රශ්න හටගත්තට පස්සේ පොඩි නඩු විනිශ්චයක් තියෙනවා. නඩු විනිශ්චය කැඳෙව්වා. කැඳවලා විශාකාගෙන් අහනවා මොකක්ද මේ කියපු කතාවේ තේරුම? එතකොට විශාකා පුදුම ලස්සනයි දීපු උත්තරේ. විශාකා කිව්වා මම පිළිණු වෙච්ච ආහාර අනුභව කරනවා කියලා කිව්වේ. මේ සිටු පරම්පරාව මෙච්චර ධනවත් වෙන්න හේතු උනේ පරණ පිනක්.
පරණ පිනක් නිසා තමයි බොහෝම ධනවත් සිටු පරපුරක් බවට පත් උනේ. ඒ වුණාට අපේ මහ සිටුතුමා මගේ ස්වාමි පුරුෂයාගේ තාත්තා දන් දෙන බවක් පේන්නේ. ඒ කිව්වේ අලුතෙන් පින් රැස් කරන්නේ නැහැ. ඒ නිසායි මං කිව්වේ පිළිණු වෙච්ච දෙයක් අනුභව කරනවා. පරණ පින අනුභව කරනවා. අලුතෙන් පිනක් රැස් කරන්නේ නැත. සිටුවරයාට ওই වචනෙට හිත පැහැදුනා. සිටුවරයා එතකොට ඇහුවා දුවේ උඹේ තාත්තා මේ ගෙදරට උඹව කැඳගෙන ඉන්න පෙර උඹට අවවාද 10ක් දුන්නා. මට ඒ අවවාද 10 ඔබ තේරුම් ගත්ත හැටි කියපන් කිව්වා. එතකොට විශාක හරි ලස්සනට මේ අවවාද 10 තේරුවා. මේ අවවාද හරි වටින එකයි. පළවෙනි එක තමයි ඇතුළත ගිනි පිටට දෙන්න එපා කිව්වා. පවුල ඇතුලේ යම් මේ අරුබුදකාරී තත්ත්ව හට ගන්නවා නම් යම් මේ අඩුපාඩු තියෙනවා නම් දොස් තියෙනවා නම් ඒ කිසිවක් වචන මාත්‍රකින්වත් එළියට දෙන්න හොඳ නැහැ. අද මේක පින්වතුනි තියනවද නැද්ද? අද ගොඩක් වෙලාවට නැහැ. අද සමහරවිට මේ ගෙදර අපේ ගෙදර ප්‍රශ්න අල්ලපු ගෙදර කෙනාට කියන්නේ ඒ ගෙදරම ගෑනු කෙනා. අපේ මිනිස්සයා මෙහෙමයි. අපේ මිනිස්සයාගේ තාත්තා මෙහෙමයි. අපේ මිනිස්සයාගේ අම්මා මෙහෙමයි. ඒ ගෑනිත් එක්ක ඉන්න බෑ. ඔහොම කියනවා. එතකොට ගේ ගිනි පිටට දෙනවා. ඊළඟට එළියේ ගිනි ඇතුළට ගන්න එපා කිව්වා. පවුල ඇතුලේ යම් මේ වෙහෙසක් හට ගන්න දෙයක් තියෙනවා නම් නොවටිනා දෙයක්. ඒ කිසිවක් ගේ ඇතුළට අරගන්නත් එපා. ඒක තමයි දෙවෙනි එක. ඊළඟට දෙන කෙනාට විතරක් දෙන්න. ඒකේ අදහස මොකද්ද? දෙන කෙනාට විතරක් දෙන්න කිව්වේ ණයක් දුන්නොත් එහෙම ඒ ණය මුදල පොරොන්දු වෙන කාලයේදී යලි ගෙවන කෙනෙකුට විතර ණය දෙන්න කිව්වා. සාමාන්‍යයෙන් මේ කාලේ වෙනකොට පොඩ්ඩක් මේවා වෙනස් වෙලා. නමුත් ඒ කාලේ නිවසේ මුදල් පරිපාලනය සම්පූර්ණයෙන්ම කළේ ස්ත්‍රිය. මුදල් පරිපාලනය කරනකොට යම් කිසි මිනිහෙක් ණයක් ඉල්ලගෙන ආවොත් එහෙනම් මේ ණය ගෙවනවද නැද්ද කියන එක තීරණය ණය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුද? ස්ත්‍රියව. දෙන කෙනෙකුට විතරක් දෙන්න කිව්වා. නොදෙන කෙනාට නොදී යුතුයි. සමහරු ණයට ගන්නවා. ණය මතක් කරලා යලි ගෙවන්නේ නැහැ. ඒ බඳු කෙනාට යලි ණය දෙන්න එපා. ඒක තමයි ඒ අවවාදේ. ඊළඟට දෙන්නාටත් නොදෙන්නාටත් දන් දෙන්න කිව්වේ මොකද්ද? ශ්‍රමණ බ්‍රාහමණයන්ට දන් දෙන්න කිව්වා. ඒ ශ්‍රමණ බ්‍රාහමණයන්ට දන් දෙන්නේ යලි අපේක්ෂාවක් ඇතුව නෙවෙයි. මේකේ ගොඩාම වැදගත් ටික තමයි සුවසේ ඉඳීම, සුවසේ ආහාර ගැනීම, සුවසේ නිදා ගැනීම. මොකද්ද පින්වතුනි මේ සුවසේ ඉන්නවා කියලා කියන්නේ? සුවසේ මේ සිටු මන්දිරේ වාසය කරනවා කියලා කිව්වේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්න අඩුවක් නැතුව. අඩුපාඩුවක් නැතුව මට අසවල් චෝදනාව ලැබෙයි. අසවල් චෝදනාව ලැබෙයි කියලා අඩුපාඩුවක් නැතුව සියලු දේ සම්පූර්ණ කරලා එයා ඉන්නවා නම් එයා සුවසේද ඉන්නේ? අපහසුවෙන්ද? සුවසේ ඉන්නවා. දැන් ගෙවල් වල ওই ප්‍රශ්නේ නැද්ද? අපි හිතමු තරුණ දුවක් ඉන්නවා. ඒ දුව ඉද්දී මිදුල අතු ගාලා නැහැ. තරුණ දුවක් ඉන්නවා. ඒ දුව ඉද්දී කාමරේ අතු ගාලා නැහැ. තරුණ දුවක් ඉන්නවා. ඒ දුව ගෙදර ඉද්දී මකුළු දැල් කඩලා නැහැ. ගෙදර ප්‍රශ්න හටගන්නේ නැද්ද? හට ගන්නවනේ. අම්මලා තාත්තලා සමහරවිට කෑ ගහනවා මුන්ගේ අතපයවල් කැඩිලාද කියලා. ඇයි හේතුව? ඒ දුව කල යුත්තේ කරලා නැහැ. එතකොට ඇයට සුවසේ ඉන්න බෑ. ඈත් කල්පනා කරනවා ඊ අපේ මටම මේ ගෝරනාඩු කරන්නේ. හැබැයි ඈ සුවසේ ඉඳීම පිණිස අවශ්‍ය පසුබිම හදාගෙන නැහැ. සුවසේ ඉන්න කියලා අවවාද කළේ ඒක. සුවසේ නිදා ගන්න කියලා අවවාද කළේ මොකද්ද? නින්දට පෙර gedara සියලු කටයුතු බලන්න කිව්වා. ගෙවල් වල ජනෙල් වහලාද? දොරවල් වහලාද? සේවක කාර්කාදීන්ට කෑම ටික ලැබිලාද? කෑම භාජන ටික හොදලාද? සතෙකුට ඇතුල් වෙන්න බැරි වෙන විදිහට ඒ කටයුතු ටික ඔක්කොම කරලාද? ඔක්කොම බලලා නිදාගත්තොත් ඒ නිින්ද සුවයි. ඊළඟට කරපුව වාදේ තමයි සුවසේ ආහාර ගන්න කියලා. සුවසේ ආහාර ගන්නවා කියලා කිව්වේ ස්ත්‍රිය තමයි නිවසේම අයට ආහාර බෙදන්නේ. නිවසේ සියලු දෙනාට ආහාර බෙදලා හැමෝටම බඩ පිරෙන්න ලැබුණාට පස්සේ තමන් ඉඳගෙන කෑම කන්න කිව්වා. එතකොට තමන්ගේ කෑම
සුව පහසුයි. කන අතරේ නැගිටලා වෙන වැඩක් කරන්න වුමනාවක් වෙන්නේ නැහැ. ඇයි ඔක්කොම ටික සම්පාදනය කරලා අවසන්. ඔන්න ඔය අවවාද ටික ඊළඟට කිව්වා ගින පිර මසන්න කියලා කිව්වේ ගින්න කියලා අදහස් කළේ නැන්දම්මා සහ මාමණ්ඩි. නැන්දයි මාමණ්ඩි කියලා කියන්නේ නැන්දම්මයි මාමණ්ඩි කියලා කියන්නේ ගින්නක් වගේ. ගින්න කියන එකෙන් අවුලවන්නත් පුළුවන්. ගින්න කියන එකෙන් වැඩ ගන්නත් පුළුවන්. ගින්න පරිස්සමට පාවිච්චි කළේ නැත්නම් මොකද වෙන්නේ? ගින්න තමන්ගේ ශරීරය දවනවා. ගින්න පරිස්සමට පාවිච්චි කළොත් එහෙම අපිට ගින්නෙන් ගොඩාක් ප්‍රයෝජන අරගන්න පුළුවන් වෙනවා. ඒ නැන්දම්මා මාමණ්ඩි කියලා කියන්නේ ගින්න වගේ. පරිස්සමට පාවිච්චි කරේ නැත්නම් පෞල් ජීවිතේ ඉවරයි. පරිස්සමට පාවිච්චි කළොත් එහෙම ඒ පෞල් ජීවිතේ අති සාර්ථකයි. ඒක තමයි අවවාදේ. ඊළඟට ඇතුළුගේ දෙවියන් පුදන්න කිව්වේ. තමන්ගේ අම්මට පුදනවා වගේ. තමන්ගේ තාත්තට පුදනවා වගේ නැන්දම්මයි මාමණ්ඩි දෙන්නව පුදන්න කියලා කිව්වා. ඉතින් ඔය අවවාද ටික නිසා මිගාර සිටු පරම්පරාවේ මුළු පරපුරම වෙනස් කරපු ස්ත්‍රී බවට පත් වුණා විසාකා. ඒ නිසා ඇයට මිගාර සිටු පරම්පරාවෙන් විශේෂ නමක් ලැබුණා. මොකද්ද? මිගාර මාතා. මිගාර සිටු පරම්පරාවේම අම්මා කියන නම ඒ තරුණියට ලැබුණා. ඉතින් මේ අවවාද ටික පින්වතුන්ලා හැමදෙනා හොඳට හිතවල දරා ගන්න. අද මේ අවවාද ටික ඔබට අහන්න ලැබුණේ 16 වෙනි උපන්දිනයේ යෙදෙන පින්වත් අමාෂා ඉරංගී දියණියට සෙත් ප්‍රාර්ථනා පිණිස මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අද ධර්ම දානයක් විදිහට සිද්ධ කරන නිසා ඉතින් රැස් වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ මේ වෙනකොට ජපානයේ ඉගෙනුම ලැබමින් සිටින 16 වෙනි උපන්දිනයේ යෙදෙන පින්වත් අමාෂා ඉරංගී දුවට එක ලෙසම අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමේ පිණේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ආශිර්වාදය ධර්ම රත්නයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය මේ දහම් කතාවෙන් ප්‍රමුදිත සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අමාෂා ඉරංගී දුවට සැලසී දුවගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තරුණියක් විදිහට තමන්ගේ වැදගත්කම හොඳට ආරක්ෂා කරගත්ත මෙලොව පරලොව දෙලොවේම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත දුවක් බවට පත් වෙන්න පින්වත් අමාෂා ඉරංගී දුවට වාසනාව ලැබේවා. බුදුරජුන්ගේ ශ්‍රාවක දියණියක් විදිහට ගෞතම සසුනේ පිහිට පිරිසන්න ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. රැස්කල උතුම් පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්වතුන් සියලු දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට ඒ සියලු දෙවිවරුත් පින්වතුන්ලගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් මේ ගෞතම සම්බුදු සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කල පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරු පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාත් පින් අනුමෝදන්ව සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කල පින තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම්.ඒ. ජයසේන, පින්වත් එල්.ඩී. නන්දාවති, පින්වත් ටී.එල්. මිලිනාවති ද සිල්වා, පින්වත් අයිරාංගනී කස්තුරි ආරච්චි, පින්වත් මහින්ද රොද්රිගු, පින්වත් රත්නාවලි රොද්රිගු සහ පින්වත් නිර්මලා රොද්රිගු යන ඒ නම් සඳහන් කරන සියලු ඥාති සමූහයා මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලා හැමදෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන් පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. මේ දිනවල රෝගී තත්ත්වයෙන් පසු වෙන පින්වත් සුරංග ශාන්ත, පින්වත් කුමාරී කාංචනා, පින්වත් ලීලා රොද්රිගු සහ පින්වත් රොෂාන් චින්තක යන ඒ සියලු දෙනාට ධර්ම දානමේ පිණේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කමට මූලික වුණ
අගෝස්තු මාසයේ 16 වන දින 16 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් අමාෂා ඉරංගී දුවට මේ සියලු පින් එක ලෙස අනුමෝදන් වෙත්වා. ඒ දුවගේ මේ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දේශනාවට සහසම්බන්ධ වෙච්ච මේ සදහැවතුන් සියලු දෙනාට පවුලේ සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා ජීවිතේ කරන කියන සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා. රත්නත්‍රයේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ රැස් කරපු පිනේ ආශිර්වාදයේ හේතු වෙලා පින්වතුන් ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණු වේවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා යන්තාක් වේද සියල්ලම දුරු වේවා. සැනසෙල්ලේම පින්වතුන්ලට ජීවිතය ගත කරන්න ලැබේවා. ජීවිතයට යහපත කියා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ තව තව ඇසුරු කරන්න ලැබේවා. ජීවිතේ ගුණධර්ම වඩා ගන්නත් පින් රැස් කර ගන්නත් තව තව අවකාශ සැලසේවා. හැම දිනාට අද ධර්ම දාන කරපු මේ පින්වතුන්ලට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ඒ වගේම නිරතුරු සදහම් පද ශ්‍රවණය කරන මේ සදහැවතුන්ලා හැම දිනාට මේ ගෞතම සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි අපි වෙනත් ස්වාමින් වහන්සේ උදෙසා අපි හැමදෙනාම එකතු වෙලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස් කළ සීලම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසාත් පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා මේ සීලම පුණ්‍ය ධර්මය හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි දැන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාරකයන් පූජා කර ගැනීම සිදු වෙනවා. අපි ඒ මොහොතයි මෙලෙස ඔබට සමීප කරන්නේ. බුද්ධාය නමෝ 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 බුද්ධාය. පින්වත්නි දවසේදී සම්පසාදිනේ සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වය ලබා දුන්නේ අංක 68 කටුකුරුන්ද හේනගම යන ලිපිනේ පදිංචි දැනට ජපානයේ ඉගෙනුම ලබන අද දිනට 16 වන උපන්දිනයේ යෙදෙන පින්වත් අමාෂා ඉරංගි දියණිය විසින්. අපි ඒ සුපින්වතුන්ගේ නම් සිහිපත් කරනවා වගේම පින්වත් ඔබට ආරාධනා කරනවා සම්පසාදිනේ සදහම් දේශනාවන් වෙනුවෙන් බැතිබර දායකත්වය ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න ඔබට පුළුවන් 071 232 88 87 අපේ දායකත්ව වංශයේ දුරකථන අංකය ඔස්සේ 071 232 88 87 දුරකථන අංකය. එළඹෙන දිනේදීත් සවස 4ට සම්පසාදිනේ සදහම් දේශනාව සමග ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.